දාන ශ්‍රේණිය පොතේ 8 එක අභ්‍යාසයේ දෙවෙනි ප්‍රශ්නාංකය. ඒකේ අණු අංක 1. එතකොට අපි මෙතන බලමු දැන් අපි ඉගෙන ගත්තේ මොකද්ද? ඉස්සෙල්ලා ප්‍රමේයයක් ඉගෙන ගත්තා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වේ කියලා. ඒක තමයි අපි ඉගෙන ගත්තේ. එතකොට දැන් අපිට මෙන්න මේ මම පෙන්නන ත්‍රිකෝණය දිහා අවධානය යොමු කරන්නකෝ. මේ ත්‍රිකෝණය අපිට ඕනනම් ඒක නම් කරගන්නත් පුළුවන්. ඔන්න මම නමකුත් එයාට දෙන්නම්කෝ. A B C ABC ත්‍රිකෝණය සැලකුවාම දැන් ලියා ගන්න ඕන දරුවෝ ලියා ගන්න ඕන. ABC ත්‍රිකෝණය සැලකීමෙන් කියලා ලියා ගන්න ඕන. එතකොට අපි මෙතෙන්ට D කියලා නමක් දෙමු. ABC ත්‍රිකෝණය සැලකුවාම ACD අපිට ලියන්න පුළුවන් ACD මෙන්න මේ කෝණය අගය. මෙයාගේ අපිට හොයන්න පුළුවන් දැන් A ධන B simple A එකතු කිරීම simple B simple A එකතු කිරීම simple B. දැන් අපි මෙතෙන්ට දාගමුකෝ E කියලා නම. මෙතෙන්ට මේ ලක්ෂයට E කියලා හඳුන්වමුකෝ. අපිට පහසුව සඳහා අපිට එහෙම ගැටළු වලදී දාලා ඒක ඇසුරින් මෙහෙම සකස් කරගන්න පුළුවන්. එතකොට ඒක නිරීක්ෂකයාට ඉතාමත් පහසුයි. මෙතන ECD ත්‍රිකෝණය සැලකීමෙන් කියලා ඊළඟට ලියන්නකෝ. ECD ත්‍රිකෝණය සැලකීමෙන්. ECD. එතකොට මෙයාව දැන් අපි A ධන B කියලා ගත්තා. ඔන්න මම ඒක විශේෂ පාඨකයෙන් පෙන්නන්නම්. මේ කෝණය අගය අපි ගත්තා A එකතු කිරීම B කියලා. දැන් ECD ත්‍රිකෝණය සැලකුවොත් අපිට පේනවා D සමානයි simple D. මෙන්න මෙයාව සමානයි මෙන්න මේ දෙන්නගේ එකතුවට. මේ දෙන්නගේ එකතුවට. හොඳින්ම ඒක අපිට පැහැදිලි. එතකොට අපි එතන ලියනවා C එකතු කිරීම A එකතු කිරීම B. එතකොට අපිට මෙතන අහලා තියෙනවා D හි අගය ප්‍රකාශ කරන්න කියලා ABC ඇසුරින්. මෙන්න අපි ප්‍රකාශ කරලා තියෙන මෙන්න පිළිතුර. අපිට ඕන නම් තවත් මේක ලස්සනට සකස් කරලා තියන්නත් පුළුවන්. ඉංග්‍රීසි අර ඇල්ෆබෙට් එකේ පිළිවෙලට A එකතු කිරීම B එකතු කිරීම C කියලා. ඉතින් ඒක අනිවාර්ය නැහැ. ඔන්න ඒ ගැටලුව හරි. ඊළඟට රෝම ඉලක්කම් 2. ඒකෙත් දැන් අපිට තියෙන්නේ D වල අගය. ඒ D වල අගය. දැන් මේක මම හිතන්නේ හොඳටම පැහැදිලි වුණා. මේකෙත් තියෙන D වල අගය. අපි බලමු ඒකට එන්නේ කොහොමද කියලා. අපිට පුළුවන් මේකෙත් නම් කරගන්න A B මේ ජ්‍යාමිතිය ගැටළු වලදී හොඳට කල්පනා කරන්න ඕන. එතකොට අපිට බොහොම පහසුවෙන් ඒක තේරුම් අරගෙන කොහොම හරියට ඒක විනෝදයෙන් කරන්න පුළුවන් දෙයක් මේක. ABC ජ්‍යාමිතිය කියන්නේ අපිට මහා විශාල අමාරු ගණන් කියලා හිතන් ඉන්න එපා. මේවයි ලොකු සංඛ්‍යාත්මක අගයන් සුළු කිරීම එහෙම බෙදීම් ගුණ කිරීම ඒව නැහැනේ. තාර්කිකව ප්‍රත්‍යක්ෂ වලින් කරුණු ඔප්පු කිරීම තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ සහ ප්‍රමේයන් උපයෝග කර ගැනීම පමණයි. එතකොට මෙන්න D තියෙනවා. අපි කල්පනා කරන්න ඕන දැන් මෙන්න මේ ත්‍රිකෝණය ගැන. මෙතනත් අපි නමක් දාගමු. A B C මෙතන D කියලා. දැන් අනෙක Tamanට පැහැදිලිවම පේන්න ඕන මෙන්න මේ රූප සටහනම තමයි මේ අර වෙනස් කරලා ආයි මේ පැත්තට දීලා තියෙන්නේ. එයාවම හරවලා මේ පැත්තට කරකවලා දීපු වගේම තමයි. ඉතින් ඕවත් බුද්ධියෙන් හොඳට විමර්ශනාත්මකව බලන්න ඕන. මේ රූප සටහනම තමයි මේ තියෙන්නේ කියලා. ඒව නිකන් ඔහේ ගුරුවරයෙක් කියනන් වාලේ කරලා ගිහිල්ලා එහෙම බෑ. Taman ආසාවෙන් කරන්න ඕන.
එතකොට දැන් අපි මෙන්න මේ ත්‍රිකෝණය බලා ගන්න ඕන. කවුද? DEC. DEC ත්‍රිකෝණය. ඒක සැලකුවා අපිට පේනවා D වලට මෙන්න මේ A වලගේයි මෙන්න මෙයයි දෙන්න ගත්තනම් හරි. දැන් මෙයාව කල්පනා කරගත්තොත් අපිට ගන්න පුළුවන් ABC ත්‍රිකෝණය. එහෙනම් අපි ලියනවා ABC ත්‍රිකෝණය සැලකීමෙන් ABC ත්‍රිකෝණය සැලකීමෙන් A B C ත්‍රිකෝණය සැලකීමෙන් ABC ත්‍රිකෝණය අපි සලකා බැලුවාම අපිට පේනවා මෙන්න මෙයාව. කවුද? ECD. 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 ECD එයාව සමාන වෙනවා C ධන B ට. C එකතු කිරීම B. C එකතු කිරීම B. මොනතරම් පහසුද බලන්න අපි ඉගෙන ගත්ත ප්‍රමේය අනුව. ඒ කියන්නේ ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය මේ තියෙන්නේ. එයා සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට. එතකොට මෙයා සමානයි C එකතු කිරීම B. C එකතු කිරීම B. මෙයා සමානයි. එතකොට දැන් අපිට මෙතන D ට ඔන්න සම්බන්ධයක් ගන්න පුළුවන්. එතකොට ඒකට අපි ලියනවා CED ත්‍රිකෝණය. නැත්නම් CDE. CDE ත්‍රිකෝණය සැලකීමෙන්. ඔය අපි පුරුදු කරලා තියෙන එහෙම ලියලා පටන් ගන්න කියලා. මෙයාව සැලකුවාම එහෙනම් මෙන්න D අපිට සමානයි. සිම්පල් D මෙයා සමානයි මේ කෝණයයි මෙයාගේ දෙන්නගේ එකතුවට. ඒත් අර ප්‍රමේයම තමයි පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් මෙන්න D වලගේ අපිට එනවා A එකතු කිරීම C එකතු කිරීම B. එහෙනම් අපි පිළිවෙලටම ලියමු A එකතු කිරීම B එකතු කිරීම C. එතකොට ඒ අවස්ථා දෙකේදීම එන්නේ එකම පිළිතුර. අවස්ථා දෙකේදීම එන්නේ එකම පිළිතුර බව තමන් තේරුම් ගත යුතුයි. දැන් එරන්දිට කාරණේ පැහැදිලිද හොඳටම? ඔව් සර්. ඔව්. දැන් අපි ඊළඟ කොටසට පිවිසෙමු. ඊළඟ කොටස් ඒ කියන්නේ ඊළඟ අභ්‍යාසය මෙන්න මේ තියෙන්නේ. දැන් බලන්න අර වගේම පින්තූරයක් මේ තියෙන්නේ. ඒ වගේම පින්තූරයක් තියෙන්නේ. ඉතින් අපි සාකච්ඡා කරේ ඒ හා සමානම පින්තූරයක් තියෙනවා. එයා සමානම පින්තූරයක් තියෙනවා. එතකොට මෙතනදී අපිට කියන්නේ බලමු දී ඇති රූපයේ BDF මෙන්න මෙයාව EAF මෙන්න මෙයාට සමානලු. FBC ඉතින් මේ කෝණ හඳුනා ගන්න එපා. මෙන්න මෙයාව FEC මෙයාට සමාන බව. මේ දෙන්න එකිනෙකට සමාන බව සාධනය කරලා පෙන්වන්නලු. මේ දෙන්න එකිනෙකට සමාන බව සාධනය කරලා පෙන්වන්නලු. එතකොට අපි දැන් ඒකට උත්සාහය ගම්බන්න කොහොමද වෙන්නේ කියලා. හැබැයි අපිට උදව්වක් වෙලා තියෙනවා මෙතන. FBC හා DBF ත්‍රිකෝණයෙහි බාහිර කෝණයක් නිසා FBC යනු FBC මෙන්න මෙයාව. DBF
DBF මෙයාගේ. දැන් හොඳට තේරුම් ගන්න. මේ ත්‍රිකෝණේ බාහිර කෝණයක් නිසා එහෙනම් අපි දන්නවා මේ බාහිර කෝණය මෙන්න මෙයාගේ සහ මෙන්න මෙයාගේ දෙන්නගේ එකතු වල සමානයි. කාගේද? ඒ දෙන්නගේ නම් ප්‍රකාශ කරොත් BDF ගේ සහ BFD ගේ. එතකොට මෙතන අපි ලියන්න ඕනේ එහෙනම් BDF මේ දීලා තියෙන ඉඩකඩ ප්‍රමාණවත් මදි. ඉතින් ඔයා පොතේ හරියට ලියාගෙන BDF ඒ දීපු සාධනයේ අපිට තියෙන මේ හිස්තැන් පෙරවීම. හරි පහසුයි එතකොට ඉතින් BFD දැන් නමුත් BFD නමුත් BFD සමානයි කියලා දීලා තියෙන හිස්තැනක් ප්‍රතිමුඛ කෝණ. එහෙනම් අපි දන්නවා BFD ට ප්‍රතිමුඛ කෝණයක් වෙන්නේ කවුද කියලා. මම මේ සමාන පාටකින් ඒක පෙන්වන්න කරන්න. මෙයාට ප්‍රතිමුඛ කෝණයක් වෙන්නේ කවුද කියලා අපි දන්නවා. එන්න මෙයාට ප්‍රතිමුඛ කෝණය මෙයා. ඉතින් ওই අපිට විභාගෙදී ලැබුණොත් මේ එක පියවරක් හරි නතර නිකන් ඉන්න එපා. එතකොට එහෙනම් BFD ට සමාන වෙන්නේ අපිට ලියන්න පුළුවන් AFE මෙතෙන්ට එන්නේ AFE අර එතන සලකුණු කර පාටෙම ඔන්න මම කෝණය නම ලිව්වා. ප්‍රතිමුඛ කෝණ කියලා හේතුව එයා දීලා තියෙන්නේ අපිට ඉංගියක් වශයෙන්. එතකොට ඒක හඳුනා ගන්න පුළුවන්. හා BDF එපාර කියන BDF මෙතන BDF කියන එකට සමානලු කෝණයක් හේතුව මෙතන අපිට ලියන්නලු. BDF ට සමාන කෝණයක් මේකේ අපි ජ්‍යාමිතික කරුණු අනුව නම් අපිට ගොඩනගා ගන්න බෑ. හැබැයි මේ මෙතන දීලා තියෙන්නේ මෙන්න නම් කියලා. එතකොට BDF සමානයි EAF. මෙතන නම් අපි ලියන්නේ EAF. ඒකට අපි හේතුව ලියන්නේ දත්තය නැත්නම් දී ඇත. දත්තය නැත්නම් දී ඇත. EAF. එතෙන්ට අපි ලියන දත්තය එහෙම නැත්නම් දී ඇත. එතෙන්ට හිස්තැනට ලියන්න. ඊට පස්සේ අපිට තියෙනවා මම මෙතන නිරූපණය කරලා ගන්නම්කෝ. එම නිසා FBC කටේ දීපු ටික මම මෙතන නිරූපණය කරලා ගන්නම්. එම නිසා FBC සමානයිලු හිස්තැන් දෙකක් දීලා තියෙන්නේ. එකතු කිරීමකුත් ලකුණකුත් දාලා. හැබැයි ඊට ඉතින් අපිට ERC දීලා තියෙනනේ. FBC මේ මෙතන තියෙන ඒ අපිට පෙළ පොතේ දීපු කොටස මම අපි මේ පිටුව මෙහෙ කරද්දි මේක අපි ලියපු ඒවා වෙනස් වෙන නිසා මෙතනින් නිරූපණය කරා. FBC සමානයි කියලා අපිට මෙතන කතන්දරයක් දීලා තියෙනවා. දැන් අපි බලමු ආයෙ මුලින් ඉඳලා මේ. දැන් FBC මෙයාව මේ දෙන්නගේ එකතුවට සමානයි කියලා මුලින් අපි කිව්වේ. ඔව්. ඊට පස්සේ මේ දෙන්නා වෙන වෙනම තවත් කට්ටියන්ට සමාන වෙනවා. අර ප්‍රත්‍යක්ෂ. ඒ කියන්නේ BDF සමාන වෙනවා
මේ තියෙන්නේ AEAFට BFD සමාන වෙනවා AFEට මේ දෙන්න වෙන වෙනවා BDF සමාන වෙනවා EAFට BFD සමාන වෙනවා AFEට ඉතින් මෙතන අර එම නිසා කියලා දැන් ලියන්නේ එම නිසා FBC අපිට ගන්න පුළුවන් සම්බන්ධතාවයක් මෙන්න මෙයාව මේ දෙන්නටත් සමානයි කියලා. ඒක තමයි ඔතන ලියන්න ඕන. AFE මෙතන ලියනවා අපි AFE. ඒක දැන් අපි විසින් ලියන කොටසක් නිසා මම ඒක තවත් පාටක් උපයෝගී කරගන්නම්. ඒ කියන්නේ අපි හිතනක් සම්පූර්ණ කරන කොටසක් නේ තියෙන්නේ. FE සමා එකතු කිරීම අර මේ කෝණ දෙකට සමාන වුණු කෝණයන්ගේ අගය දානවා. EAF මේකෙදී අපි හිතලා මතල කරන්න තියෙන්නේ මේ හරියට නිවැරදිව ඒ අය දීපු ස්ටැම්ප් පුරවන එක තමයි. EAF හරි. දැන් මේවා ඒකම තමනුත් සටහන් කරගන්න ළමයි EAF. දැන් ඊළඟට කියනවා C මේ පොතේ තියෙන වචනේ ඔයාගේ පෙළ පොතේ තියෙනවා එක CEF යනු AEF ත්‍රිකෝණයේ බාහිර කෝණයක් නිසා CEF මෙයා මෙන්න මෙයා AEF මේ ත්‍රිකෝණයේ බාහිර කෝණයක් නිසා ඔව් අපිට ලියන්න පුළුවන් එහෙනම් FEC මෙයාව සමානයි කාටද AFE එතන දැන් හිස්තැනේ ලියන්න ඕන ඔයා ඒ කට්ටිය දීලා තියෙන්නේ අපිට මෙන්න මේ මම එක කළු පාටින් දෙන්නම් FEC එයාව සමාන වෙනවා එහෙනම් එන්න මෙයාව AFE මෙයා AFE මෙයාව ඊළඟට EAF මෙයාගේ නම EAF අපිට තියෙන්නේ ඒ දීපු හිස්තැන් ටික හරියට සම්පූර්ණ කිරීම පමණයි. ඉතින් ඒකත් දීලා තිබුණානේ. දැන් අපිට තේරෙනවා මෙතන AFE තියෙනවා මෙතනත් AFE තියෙනවා. EAF තියෙනවා මෙතනත් EAF තියෙනවා. මේ සමීකරණයේ දකුණු පැත්තේ තියෙන දෙන්නම මේ සමීකරණෙත් දකුණු පැත්තේ තියෙනවා. එහෙනම් මේ සමීකරණ දෙකේ දකුණු පැත්තවල් දෙක සමානයි. එහෙනම් වම් පැත්තවල් දෙකත් සමානයි. ඒ කියන්නේ මොකද්ද? FBC සමානයි FEC. ඉබාන මොනතරම් පහසුද කියලා අපිට. එතකොට අපිට ලියන්න පුළුවන් ඕනනම් මේ සමීකරණ වලට අංක දීලා මේවට අංක දෙන්න පුළුවන් 1 මෙයාට අංකයක් දෙන්න පුළුවන් 2. එතකොට ඒ අංක දීලා අපිට කියන්න පුළුවන් 1 සහ 2 සමීකරණ සැලකීමෙන් එම සමීකරණ වල දකුණු පැත්ත සමාන වේ. දකුණු පස සමාන වීම නිසා අර ප්‍රත්‍යක්ෂ භාවිතයෙන් අපිට කියන්න පුළුවන් නේද? අපි ප්‍රත්‍යක්ෂ වලදී ඉගෙන ගත්තා කිසියම් රාශියකට සමාන වෙනවා නම් ඒ කියන්නේ සමාන රාශීන්ට සමාන වන රාශීනු සමානයි කියලා. Aට B සමානයි BCට සමානයි. එතකොට අපිට A සමානයි C කියලා කියන්න පුළුවන්. 9 ශ්‍රේණියදී ඉගෙන ගත්තා. එහෙනම් අපි ලියනවා ABC කෝණය සමානයි FEC
කෝණය. මෙයා මේ කෝණයට FBC කෝණයට FEC සමානයි. ඉතින් අපේ ප්‍රශ්නෙන් අහන්නෙත් ඒක නෙමෙයි තියෙන්නේ. එන්න ප්‍රශ්නෙන් අහන්නෙත් ඒකම තමයි. එතකොට දැන් මේ පිළිතුර හරි. දැන් අපිට කියන්නේ ඒක සම්පූර්ණ කරගත්තද කියලා. හරිද ළමයි? ඊළඟ ගැටලුවට යන්න හදන්නේ. ඊළඟ ගැටලුවට යමු. එරන්දි මොකද කියන්නේ? හරි සර්. හරි. ඔව්. මේ උත්තරේ එන්න වෙලා යනෝනේ. ඒකයි දැන් පරක්කු වෙනවා. ගණන් ගොඩක් සාකච්ඡා කරන්න පුළුවන් අවස්ථාවක්. හරි. ඊළඟට දැන් මේවා කරන්න බැරි කමක් නැහැ. මේක මම ගැටලු තියෙනවා 6ක් 7ක් තියෙනවා. මේ අභ්‍යාසය දැන් 8 2 අභ්‍යාසය. 10 වෙනි ශ්‍රේණියේ පොතේ යාමිතිය. 2 3 දෙවෙනි ප්‍රශ්නෙත් කරමු බලන්න. දැන් මේ හැම ප්‍රශ්නයක්ම දැන් එරන්දි කරලා තිබුණ විදිහ ඉතා හොඳයි. ලස්සනට පැහැදිලිව පින්තූර ඇඳලා තිබුණා. හැම එකකම පින්තූර අඳින්න ඕන පුතේ. කළා අපිට WhatsApp මාර්ගයෙන් එවන්න. ඒ දැන් මම කියනකම් ඉන්න එපා. ඉතින් මට දැන් මැසේජ් දාලා හැමෝටම නේද? දැන් මම හැමදාම කියනවනේ කලින්ම ගල්ල එවන්න කියලා. ඔය මම කියනකම් ඉඳලා ඊට පස්සේ ඒ කිව්වට බය තමයි කරලා තියෙන්නේ. මට පේන විදිහට එහෙම තමයි යන්නේ වැඩසටහන. ඉතින් වැඩක් නැහැ එතකොට. තමන්ගේ ආසාවෙන් උනන්දුවෙන් කරන්න ඕනේ ඉගෙනීම කියන එක. රූපයේ දැක්වෙන AB හා CD රේඛා එකිනෙකට. AB CD සමාන්තරලු. මේගොල්ලෝ හිසවල් මගින් පෙන්눔 කරලා තියෙනවා. ඉතින් රේඛා සමාන්තරය කියනකොටම අපිට මෙන්න මේ කාරණා ලකුණු කරගන්න පුළුවන්. මේ කෝණයට මේ කෝණය සමානයි. ඒවා දකින දේවල් ඒ ශ්‍රේණියකින්ම ලකුණු කරගන්න පුළුවන් අපිට. ඒ හේතුව ඒකාන්තර කෝණ වෙන නිසා. AEC මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය කට්ටිය මේ කියන්නේ BAD මෙයාට ECD මෙයාට මේ දෙන්නගේ එකතුවට සමානයි කියලා පෙන්නන්නේ. ඉතින් මෙතනදී අපි කරන්න ඕන මූලිකම කාරණය මේ AEC කියන එක. AEC දැන් හොඳට මතක තියාගන්න එරන්දි. AEC හරිද? මතක තියාගන්නත් එක්කම මේව ලියා ගන්න. AEC කියන එක්කෙනාට අපිට පේන විදියට සමාන වෙන කෝණ අපි ලියමු ඉස්සෙල්ලම. හරිද? අපි එහෙම ලියා ගන්න ඕන. දකින්න දේ ලියා ගන්න ඕන. AEC ට සමාන වෙනවා අපි දන්න විදියට කවුද? EDC එකතු කිරීම ECD. එතකොට අපිට ලියන්න පුළුවන් EDC නැත්නම් CDE එකතු කිරීම මෙයා CDE කියන්නේ අනිත් එක්කෙනා DCE නැත්නම් ECD මේ කියලා තියෙන නමින්ම අපි හඳුන්වමුකෝ ECD DCE කිව්වත් හරි. නමුත් එතකොට අපිට පටලැවෙන්න පුළුවන්. බොහෝ වෙලාවට මම කියලා තියෙනවා ඒ අය දීපු නම් වලින්ම ගන්න බලමු කියලා ඒ ස්වරූපයෙන්ම. එතකොට ECD ECD දැන් මෙතන මේ පෙන්눔 කරන්නේ මම දැන් ජ්‍යාමිතිය ගැටලුවකට කොහොමද අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ. දැන් බලන්න AEC ට සමානයි BAD ECD කියලා දීලා තියෙන්නේ. ECD දැන් ඔන්න අපිට ලැබුණා. හරි. දැන් අපි බලනවා අපිට BAD දාගන්න ඕන මෙතෙන්ට. BAD දාගන්න ඕන. එතකොට CDE තියෙන්නේ. ඉතින් දැන් අපි කලින්ම මේක පින්තූරේ දකින්නවත් එක්කම ලකුණු කරගත්තා. CDE කියන එක්කෙනා
BAD මේ තියෙන BAD එයාට සමානයි කියලා ඒකාන්තර කෝණ. එහෙනම් අපි දැන් මෙතන පහලින් ලියනවා මොකද්ද ලියන්නේ? BAD BAD මෙයාව සමානයි CDE දැන් මේ හේතුව අපි ලියන්න ඕන CDට මෙයා සමාන වෙන්න හේතුව. ඒක අපි දන්නවා ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ කියලාත් අපිට ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් AB ඒ හේතු දෙකෙන් එකක් ලියන්න පුළුවන්. AB සමාන්තරයි. එතන දීලා තියෙනවනේ CD නිසා. CD එහෙම නිසා කියලා එහෙම ලියන්නත් පුළුවන්. දැන් ඉතින් අපි මෙතන එහෙම නිසා කියලා CDE වෙනුවට දාන BAD. එහෙනම් ACC සමානයි මෙයා වෙනුවට CDE වෙනුවට දානවා BAD. BAD ඇසුරින් ඉල්ලලා තියෙන්නේ BAD එකතු කිරීම ECD දැන් අපි ඒ ගැටලුව බොහොම පහසුවෙන් විසඳුවා. හරිද? දැන් අපි ඊළඟ ප්‍රධානාංක 3 කියා දෙන්නම්. ඒ ඔයගොල්ලන්ට පුළුවන් ඊළඟ ගැටලු විසඳලා අපිට එවන්න WhatsApp මාර්ගයෙන් අපි එතකොට ඒක පිළිතුරු බලලා එවනවා. හරි. හරිද කී අහගන්න එන්න ගියත් වෙලා යනවනේ ඔයගොල්ලන්ට හරි කියලා කියන්න. ප්‍රධානාංක 3 රූපයේ දැක්වෙන PQR හා PQR අපි ගිය සතියේ මේ හා සමාන ගොඩක් ගැටලු කරලා දුන්නා ඉතින්. PQR සහ PRS PQR අංශක 90යි PRS අංශක 90යි. ඒක තමයි කියන්නේ මෙතන. QRT එකම සරල රේඛාවක් නම් QRT කියන්නේ එකම සරල රේඛාවක් වගේ. QPR මෙන්න මේ කෝණයේ අගය අපි ඒක සලකුණු කරගමුකෝ. SRT මෙන්න මෙයාගේ අගයට සමානයි කියලා ඔප්පු කරන්න. සාධනය කරන්න. ඉතින් අපි ඉස්සෙල්ලම කරන්න ඕන දරුවනේ මේ අපිට පේන දේවල් අපි ලියා ගන්න ඕන දත්තයන්. ඉතින් හරිම පහසුයි අපිට පේනවා මෙතන මේ වහන්නකො. PRT කියලා. PRT කියලා මෙන්න මේ කෝණය ගත්තොත්. ඒ කෝණය ගත්තොත් එයා PQR ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් සෑදුණු බාහිර කෝණය. එහෙනම් අපි ලියනවා PQR ත්‍රිකෝණය සැලකීමෙන්. මොකද්ද ත්‍රිකෝණය? PQR ත්‍රිකෝණය සැලකීමෙන්. PQR ත්‍රිකෝණය සැලකීමෙන්. එතකොට අපිට ලියන්න පුළුවන් PRT මෙන්න මේ කෝණය බාහිර කෝණය සමාන වෙනවා PQR
PQR ඒ කියන්නේ අංශක අණුවේ ඍජු කෝණය එකතු කිරීම QPR මෙන් දීලා තියෙන නම ඒකම අපි ලියමු QPR මෙහෙම අපි කරුණු ගලපමින් යන්න ඕන බොහොම විනෝදයෙන් කරන්න පුළුවන් අපිට තර්කානුකූලව ප්‍රත්‍යක්ෂ අණුව ජ්‍යාමිතික ප්‍රමේයයන් අණුව එතකොට මෙන්න මේ දෙන්නගේ එකතුව සමානයි කියලා. ඒ වගේම PQR කෙනෙක් වෙන අංශක අණුවක් නිසා අපිට මෙතන ලියන්න පුළුවන් ඕන නම් මෙන්න මෙහෙම දෙයක. මොකද්ද? අංශක අණුව අපි මේ අංශක අණුව දීපු නිසා එකක් ලියලම්කෝ. අණුව එකතු කිරීම QPR. එහෙම ලියන්නත් පුළුවන්. මේ අංශක අණුවයි කියලා අපිට දීලා තියෙනවනේ. අංශක අණුව. right. ඒ වගේම PRT මෙන්න මෙතන මේ PRT කියන්නේ අපි දන්න කෝණ දෙකක එකතුවක්. ඒ PRT කියන්නේ මෙතන අංශක අණුව එකතු කිරීම SRT. එහෙනම් PR වෙනුවට මෙතන මම ලියනවා එහෙමනම් එම නිසා දැන් මේ PRT වෙනුවට මම ලියන්නේ මොකද්ද ලියන්නේ අණුව එකතු කිරීම SRT සමානයි ආපහු දකුණු පැත්ත අණුව එකතු කිරීම QPR දැන් අපිට පේනවා සමීකරණයේ දෙපැත්තෙම එක මගයන් දෙකක් තියෙනවා 90යි කියලා. කපලා දාන්න පුළුවන්. එහෙනම් SRT සමාන වෙනවා QPRට. මේ දීලා අහලා තියෙන ඒ කාරණේනේ. දැන් එහෙනම් අපිට ලියන්න පුළුවන්. එම නිසා QPR සමානයි SRT. දැන් දරුවනේ මෙතන හොඳට මතක තියාගන්න අපිට මේ කම්මැලි වෙලා ඉඳලා අලස වෙලා ඉඳලා මේ ජ්‍යාමිතිය ගණන් කරන්න බෑ. අමාරුයි කියලා හිතලා කට්ටියට ඒක කරන්න බෑ. ඉතාමත් ලේසි බොහොම තර්කානුකූලව. ඉතින් ඔයාගේ බුද්ධිය ඔයාගේ මනසට හොඳ ව්‍යායාමයක් මේ. ඉතින් ඒම හිතාගෙන තමයි මේව කරන්න ඕන. මේක අමාරුයි අපහසුයි කියලා ඒ කම්මැලිය තමයි එහෙම පැත්තකට දාන්නේ. එහෙම බෑ. අපි අලුත් දේවල් හොයාගෙන යන ළමයින්ට ඉතා හොඳ මේ මිහිරි අභියෝග මේවා. මේ අපිට උත්තරේ දීලා අහලා තියෙන බව පෙන්වන්න. නැත්නම් බව සාධනය කරන්න. පිළිතුර දීලා අහන්න. ඉතින් ඒ නිසා අපිට ඒක පිළිතුර අපේ නිවැරදි කියලා එතනදීම දැනගන්නත් පුළුවන්. ආයි පරීක්ෂකවරයෙක් ඕනේ නැහැ. එතකොට ඔන්න දැන් මම උදව් කරා. ඉතින් ඉතුරු ගණන් කීපයට තමන් උත්සාහ කරන්න කියන කාරණේ තමයි කියන්නේ. මම ඊළඟ අධීරයේදී මේකේ අලුත් කොටස ඒ කියන්නේ අපිට තියෙනවා ත්‍රිකෝණ දෙක කියලා පාඩමක්. ඒකට එන්න කලින් තව තියෙනවා අපිට අභ්‍යාස 8.3 අභ්‍යාසය. 8.3 අභ්‍යාසයෙම ඔයගොල්ලන්ට කරන්න බොහොම ලේසියෙන් පුළුවන් අභ්‍යාසයක්. ඒක කරන්න ඔයගොල්ලෝ 8.4 අභ්‍යාසයේ අපි ගැටලු කීපයක් සාකච්ඡා කරමු. හරිද? එතකොට දැනට මේ කාල පරිච්ඡේදයට නියමිත මේ වැඩසටහන අපි මෙතකින් නිමාවටපත් කරමු. යලිත් දීලා තියෙන ලින්ක් එක ඔස්සේ ඒ වෙලාවට සම්බන්ධ වෙන්න.